හරි මෙහෙයුම් පද්ධතිය එහෙම නැත්නම් ඔපරේටිං සිස්ටම් එකක් කියන්නේ මොකක්ද? පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය. උදාහරණ මොනවද තියෙන්නේ මෙහෙයුම් පද්ධති වලට? ඔයගොල්ලෝ දන්නේ මෙහෙයුම් පද්ධති වල උදාහරණ. හරි මම මෙහෙම ෂෙයා එකක් කරන්නත් ප්‍රසන්ටේෂන් එකක්. හරි මම තේ ඔයගලන්ට පෙන්වන්න යන්නේ මෙහෙයුම් පද්ධති කීපයකට උදාහරණ. හරි මුලින්ම මෙහෙයුම් පද්ධති මොනවද කියලා දැනගෙන ඉන්න ඉපයි නේද? උදාහරණ කීපයක්. right. මේ තියෙන තේ MS DOS මෙහෙයුම් පද්ධතියේ ලෝගෝ එක MS DOS මෙහෙයුම් පද්ධතියේ ලෝගෝ එක. එතකොට ඊළඟට මේ තියෙන්නේ Windows 95 කියන්නේ 1995 දී පමණ Microsoft සමාගම නිකුත් කරපු මෙහෙයුම් පද්ධතියක්. Windows 95 කියන්නේ මේ Windows 95 මෙහෙයුම් පද්ධතියේ desktop එක උත්තේ ඔය වගේ තමයි තිබුණේ ඒ කාලේ 1995 දී. ඊළඟට ඒගොල්ලෝ නිකුත් කරා Microsoft සමාගම Windows 98 කියන මෙහෙයුම් පද්ධතිය. අපිත් මුල් කාලෙකින් වැඩ කරලා තියෙනවා 1998 දී විතර. මේකේ desktop එක මෙන්න මේ වගේ තිබුණේ නේ. desktop එක. ඔය දැන් තියෙන desktop එකේ දැන් ඔයගොල්ලෝ පාවිච්චි කරන desktop එකේ තියෙන ඒවාම තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් වෙනස් විදිහකට. හරි. ඊළඟට ඒගොල්ලෝ Windows XP කියන මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දුන්නා. ඒකෙන් නම් ඔයගොල්ලෝ වැඩ කරලත් ඇති සමහර විට දැකලත් ඇති නේද? Windows XP මෙහෙයුම් පද්ධතිය. ඔයගලන්ට හුරු පුරුදු desktop එක නෙමෙයි නේද? Windows XP මෙහෙයුම් පද්ධතිය. right. ඊළඟට එයාලා ඒ අතරතුරේදී Windows 2000 කියන මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දුන්නා. ඊළඟට Windows Vista කියන මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දුන්නා. ඊළඟට ඒගොල්ලෝ Windows 7 කියන මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය හඳුන්වලා දීලා තිබුණා. ඊළඟට Windows 8 ආවා. ඊළඟට 8.1 ඒවා තිබුණා. අන්තිමට දැන් Windows 10 අපි පාවිච්චි කරනවා අපේ පරිගණකවල. දැන් ඔය මම කියුවේ Microsoft සමාගමේ මෙහෙයුම් පද්ධතිය ගැන. හැබැයි ඒගොල්ලෝ විතරක් නෙවෙයි මෙහෙයුම් පද්ධති නිර්මාණය කරන්නේ විවිධ සමාගම් මෙහෙයුම් පද්ධති නිර්මාණය කරනවා. අනෙක් ප්‍රධාන සමාගම තමයි Apple සමාගම නේද? එයාලගේ ෆෝන් එතකොට ටැබ් වලට ඒ වගේම iPad වලට මෙහෙයුම් පද්ධතිය ඒගොල්ලෝ හදලා තියෙනවා නේද? Macintosh කියන ඒගොල්ලන්ගේ කම්පියුටර් වර්ගයේ පරිගණක වර්ගයට Apple Mac කියන මෙහෙයුම් පද්ධතිය තමයි භාවිතා කරන්නේ. එතකොට මේ තියෙන්නේ Apple Mac කියන මෙහෙයුම් පද්ධතිය. හරි? ඒක මේ Apple සමාගමේ මෙහෙයුම් පද්ධතිය. හරි? ඊළඟට Linux මෙහෙයුම් පද්ධතිය තියෙනවා. ඊළඟට Ubuntu මෙහෙයුම් පද්ධතිය තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ගේ ජංගම උපාංගවල ටැබ්ලට් ජංගම දුරකථන වගේ ජංගම උපාංගවල Android මෙහෙයුම් පද්ධතිය අපි භාවිතා කරනවා. හරි? හරි මම මේ පෙන්නන්නේ පාඩමට ආරම්භයක් විදිහට මේ මෙහෙයුම් පද්ධති කීපයකට උදාහරණ. එතකොට මම පළවෙනි පාඩමේදී ඔයගලන්ට කියා දුන්නා මේ මෘදුකාංග වර්ගීකරණය කියන එක. මෘදුකාංග වර්ගීකරණයක් කියා දුන්නා මෙන්න මේ විදිහට. මෘදුකාංග අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරා. කාට හරි ඕනනම් කියන්න පුළුවන් මතක නම් මෘදුකාංග වර්ග දෙක. යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග නේද? යෙදුම් මෘදුකාංග සහ පද්ධති මෘදුකාංග වශයෙන් කොටස් දෙකකට වෙන් කරා. ඔයාලට මතක ඇති application software සහ system software විදිහට. හරි? ඒකේ මෙන්න මේ පද්ධති මෘදුකාංගය අපි අහපව් කොටස් තුනකට වෙන් කරා. මොනවද? ඒකේ තිබුණා භාෂා පරිවර්තක කියලා. භාෂා පරිවර්තක මෘදුකාංග කියලා තිබුණා. හරි?
ඊළඟට තිබුණා අපේ උපයෝගිතා මෘදුකාංග. උපයෝගිතා මෘදුකාංග. හරි. ඕකේ අන්තිමට තිබුණා අපේ මතකද මෙහෙයුම් පද්ධති. මෙහෙයුම් පද්ධති. නේද? right. දැන් ඔයා දන්නවා අපේ මෙහෙයුම් පද්ධති කියන්නේ මොන මෘදුකාංගයක්ද කියලා. මොන මෘදුකාංගයක්ද? ඒක පද්ධති මෘදුකාංගය. සිස්ටම් සොෆ්ට්වෙයාර් එක. තේරුණා නේද? මේ වර්ගීකරණය මතකනේ ඔයගලන්ට. ඒකේ මෙහෙයුම් පද්ධති තිබුණේ පද්ධති මෘදුකාංගය යටතේ. තේරුණානේ? එතකොට ඒකෙන් අදහස් වෙන්නේ පද්ධති මෘදුකාංග කියලා කියන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය මෘදුකාංගයක්. මෙහෙයුම් පද්ධතිය කියලා කියන්නේ. එක මෘදුකාංගයක් ඇරෙන්න අනිකුත් මෘදුකාංග ඔක්කොම ධාවනය වීම සඳහා මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වෙනවා. ඔයාගේ පරිගණකය ක්‍රියාත්මක කරන්න නම් පරිගණකයේ වැඩ කටයුතු කරගෙන යන්න නම් ඔයාට අත්‍යවශ්‍යම මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය. ප්‍රධානම මෘදුකාංගය තමයි මෙහෙයුම් පද්ධතිය. එක software එකක් ඇරෙන්න අනිත් software ඔක්කොම run වෙන්න මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වෙනවා. මොකද්ද මේ මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය වෙන්නේ නැති software එක? මේ මෘදුකාංගය මොකද්ද කාටද කියන්න පුළුවන්ද? ඒකට මෙහෙයුම් පද්ධතිය අවශ්‍ය නැහැ. එයා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් පද්ධතියට කලින්. මෙහෙයුම් පද්ධතියට කලින් තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. හරි? තේරුණාද? එයා ක්‍රියාත්මක වෙන්නේ මෙහෙයුම් පද්ධතියට කලින්. මොකද්ද මේ මෘදුකාංගය? ඒ software එක මොකද්ද? ස්ථිරාංග. එහෙම නැත්නම් firmware. අහලා තියෙනවද නේද? ඔය BIOS කියලා හැම තියෙන ස්ථිරාංගේ firmware කියන එකක් කියලා දෙනවා. පරිගණකයේ ආරම්භක ක්‍රියාකාරීත්වයට අවශ්‍ය මෘදුකාංගය. ROM කියන මතකය ඇතුලේ තමයි යා ගබඩා කරලා තියෙන්නේ. ROM මතකය තමයි ගබඩා කරලා තියෙන්නේ. එයා ඇරෙන්න අනිත් ඔක්කොම software මෙහෙයුම් පද්ධතිය මත තමයි දාන්නේ. මෙයා මෙහෙයුම් පද්ධතියට කලින් මේ firmware කියන software එකේ මෙහෙයුම් පද්ධතියට කලින් on වෙනවා. හරි? කම්පියුටර් power switch එක ඔබ ගාම මේ firmware කියන software එක තමයි ආරම්භ වෙන්නේ. එයා තමයි අර මෙහෙයුම් පද්ධතිය hard disk එකේ හරි කොහේ හරි තියෙන මෙහෙයුම් පද්ධතිය ගෙනල්ලා RAM එකට දාන්නේ. RAM එකට දැම්මට පස්සේ ඔයාට මෙහෙයුම් පද්ධතිය මගින් වැඩ කරගෙන යන්න පුළුවන්. හරි? එයා තමයි මෙහෙයුම් පද්ධතිය ගෙනල්ලා RAM එකට දාන්නේ. ඊට පස්සේ මෙහෙයුම් පද්ධතිය කම්පියුටරේ පාලනය එයාට ගන්නවා. එතන ඉඳන් තමයි ඔයාට ඩෙස්ක්ටොප් එක හදලා දෙන්නේ. ඔයා වැඩ කරගෙන යනවා. අර ඩෙස්ක්ටොප් එකේ එනකල්ත් යම්කිසි කාර්යයක් සිද්ධ වෙනව නේද? අර බූට් වෙනවා කියලා හැම වෙන්නේ. ඒක තමයි මේ අර firmware එක මෙහෙයුම් පද්ධතිය අරගෙන ගිහිල්ලා RAM එකට දාන වැඩේ තමයි වෙන්නේ. ඒතර firmware කියන එක මෙහෙයුම් පද්ධතිය කලින් run වෙනවා. අනිත් software ඔක්කොම මෙහෙයුම් පද්ධතිය මත තමයි run වෙන්නේ. මම ආරම්භයක් විදිහට තමයි කිව්වේ. right. එහෙනම් ලියමු අපි ආරම්භයක් විදිහට මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. ලියන්න මෙහෙයුම් පද්ධතිය යටතේ. ලියන්න මෙහෙත්තේ මාතෘකාව යටතේ. පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය වැදගත්ම මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියයි. පරිගණකයේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍ය වැදගත්ම මෘදුකාංගය මෙහෙයුම් පද්ධතියයි. ඒක මොන වර්ගයකටද අයිති වෙන්නේ පුතේ? මොන වර්ගයේ පද්ධති මෘදුකාංගයට යටතට. මෙය පද්ධති මෘදුකාංග යටතට අයත් වේ. මෙය පද්ධති මෘදුකාංග යටතට අයත් වේ. මෙය පද්ධති මෘදුකාංග යටතට අයත් වේ. මෙය පද්ධති මෘදුකාංග යටතට අයත් වේ.
පුතේ මේ මෙහෙයුම් පද්ධතිය කියන එක තනි මෘදුකාංගයක් නෙවෙයි පුතේ. එක software එකක් නෙවෙයි. software කීපයක එකතුවක්. software කීපයක් එකතු වෙලා තමයි මෙහෙයුම් පද්ධතිය හැදිලා තියෙන්නේ. අර අනෙක් software වගේ තනි මෘදුකාංගයක් නෙවෙයි. ඊට පස්සේ මෙහෙම ලියන්න අලුත් රූල් එකකින් ලියන්න. පරිශීලකයාට පරිගණකයේ දෘඩාංග සහ මෘදුකාංග වලට ප්‍රවේශ වීමට සහ ඒවා කළමනාකරණය කිරීමට පරිගණකයේ දෘඩාංග සහ මෘදුකාංග වලට ප්‍රවේශ වීමට සහ ඒවා කළමනාකරණය කිරීමට අවශ්‍ය අතුරු මුහුණත සැපයීම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයි. පරිශීලකයාට පරිගණකයේ දෘඩාංග සහ මෘදුකාංග වලට ප්‍රවේශ වීමටත් ඒවා කළමනාකරණය කිරීමටත් අවශ්‍ය අතුරු මුහුණත සැපයීම මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන කාර්යයි. ඒ මොකක්ද පුතේ මම කිව්වේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. දැන් පුතේ ඔයාගේ පරිගණකයේ තියෙනවා නේද දෘඩාංග? hard disk එකක් තියෙනවා, CD-ROM එකක් තියෙනවා, ස්පීකර් තියෙනවා නේද? එතකොට ඔයාට අවශ්‍ය වෙනවා පුතේ මේ දෘඩාංග ඇතුළට ප්‍රවේශ වෙන්න. hard disk එක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන්නේ මොනවද කියලා බලා ගන්න ඕනේ. CD-ROM එක ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙන්නේ මොනවද කියලා බලා ගන්න ඕනේ. එතකොට ස්පීකරේ සවුන්ඩ් එක අඩු වැඩි කර ගන්න ඕනේ. හරි? දැන් මේ වගේ මේ දෘඩාංග ඇතුළට යන්න ඔයාට භෞතිකව පුළුවන්ද? දැන් උදාහරණයක් විදිහට මේ දැන් මේ තියෙන්නේ hard disk එක. හරි? දැන් මේ hard disk එක භෞතිකව ඔයාට මේක ඇතුළට ගිහිල්ලා මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න පුළුවන්ද? බෑ නේද? මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා බලන්න දෙයක් නැහැ. හැබැයි මෙහෙයුම් පද්ධතිය ඔපරේටින් සිස්ටම් එක ඔයාට අතුරු මුහුණතක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඩෙස්ක්ටොප් එක my computer කියලා අයිකන් එකක් දීලා තියෙනවා. ඒක ඇතුළට ගියාම hard disk ටික පෙන්නනවා නේද? අන්න ඒක ඩබල් ක්ලික් කරාම ඔයාට මේක ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන් නේද? තේරුණාද මම කියපු දේ? එතකොට මේ දෘඩාංග වලට ප්‍රවේශ වෙන්න මේක ඇතුළට යන්න අවශ්‍ය අතුරු මුහුණත කවුද දීලා තියෙන්නේ? මෙහෙයුම් පද්ධතිය. හරි? ඒකට ඔයාගේ කම්පියුටරේ hard disk එක ඒ වගේම අනිකුත් hardware වලට ප්‍රවේශ වෙන්න අවශ්‍ය අතුරු මුහුණත යා දෙනවා. CD-ROM එකේ icon එකක් තියෙනව නේද? ඒකට CD-ROM එක ඇතුළට ඔයාලට යන්න පුළුවන්. ඒක ඩබල් ක්ලික් කරලා. හරි? ඒ වගේම පුතේ මම කිව්වා ඒක කළමනාකරණය කරන්නත් අවස්ථාවක් දෙනවා කියලා. කළමනාකරණය කරනවා කියන්නේ වෙනස් කරනවා. hardware වෙනස් කරන්නත් අවස්ථාවක් දෙනවා. software වෙනස් කරන්නත් අවස්ථාවක් දෙනවා. ඒක කොහොමද? දැන් හිතන්නකෝ ඔයාට ස්පීකරේ හඬ අඩු කරගන්න ඕනේ. ඔයාට ඒක භෞතිකව කරගන්න බෑනේ කම්පියුටර් ස්පීකරේ හඬ අඩු කරගන්න. ඔයාට ඒකට අයිකන් එකක් දීලා තිනවා. මෙන්න මේ වගේ. මේ බලන්න. දැන් මේ අයිකන් එකෙන් ඔයාලට පුළුවන් ස්පීකරේ කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ එයාගේ ශබ්දය අඩු වැඩි කරගන්න පුළුවන්. ඔයාලට ඒක භෞතිකව කරන්න බෑ. නමුත් මෙහෙම පද්ධතිය ඔයාලට මේක දීලා තියෙනවා. මේකෙන් ඔයාලට ස්පීකරේ හඬ අඩු වැඩි කරගැනීමේ හැකියාව දීලා තියෙනවා නේද? ඔයාලට අවශ්‍ය නම් software එකක් අයින් කරලා දාන්න. ඒකත් මේකේ කරන්න පුළුවන් නේද? මේ control panel එකට ගිහලා ඔයාලට කරගන්න පුළුවන් නේද? මේ තියෙන මෙහෙම පද්ධතිය uninstall කරන්න දීලා තියෙනවා. ඔයාගේ කම්පියුටරේ software phone එකක් අයින් කරන්න දීලා තියෙනවා. නේද? දැන් ෆෝන් එකේ උනත් Android මෙහෙම පද්ධතිය ඔක දීලා තිනවා. අපි අර apps කියලා තියෙන එකට ගිහිල්ලා uninstall කරලා දාන්න පුළුවන්. තේරුණාද? right. එහෙම නැත්නම් hardware ඇතුළට යන්න මේ වගේ අතුරු මොනිටර් දීලා තියෙනවා ඉතින්. ඔයාලට මේ hardware එකක් මොකක් හරි ඇතුළට යන්න පුළුවන්. ඉතින් භෞතිකව යන්න බැරි වුණාට. හරි මම ඒ කිව්වේ පුතේ අර මම පැහැදිලි කරපු දේ. ඒ කියන්නේ දෘඩාංග සහ මෘදුකාංග වලට ප්‍රවේශ වීමට ඒවා කළමනාකරණය කරන්නත් අතුරු මොනිටර් දෙන එක තමයි මෙහෙම පද්ධතියේ ප්‍රධාන කාර්යය. හරි නේද ඉතින්? ඒකට පොඩ්ඩක් ලියන්න පුතේ මෙහෙම ස්ථිරාංග වරහන් ඇතුලේ firmware. ස්ථිරාංග වරහන් ඇතුලේ firmware.
ස්ථිරාංග වරණ ඇතුලේ ෆර්ම්වෙයා කියන්නේ software එකක් පුතේ. ඒක අපි කරලා තියනවාද කියලා මට මතක නැහැ. දෙවෙනි පාඩමේ තියෙන අපි නතර කරපු තැනට ඉස්සරහා තිබුණොත් ඉස්සරහදී කරනවා. ඕකේ. ස්ථිරාංග වරණ ඇතුලේ ෆර්ම්වෙයා හැර අනෙකුත් සියලු වැඩසටහන් ස්ථිරාංග එහෙම නැත්නම් ෆර්ම්වෙයා හැර අනෙකුත් සියලු වැඩසටහන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය සේවා මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දේ. ක්‍රියාත්මක වීමට අවශ්‍ය සේවා මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දේ. අනිකුත් සියලු වැඩසටහන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය සේවා මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දේ. මෙහෙයුම් පද්ධතිය මගින්. හරි. ඒ කියන්නේ දැන් ඔයාලට දැන් Word වගේ software එකක් OS එකට කලින් install කරන්න බෑනේ කම්පියුටර් එකේ නේද? ඒ කියන්නේ Windows 10 ගහන්න කලින් Windows Office package එක දාන්න බෑනේ. එහෙම නැත්නම් media player එක දාන්න බෑනේ නේද? ආයි කියන්නේ අපේ මොකක්ද ආයි කියන්නේ? firmware එහෙම නැත්නම් ස්ථිරාංග වරණ ඇතුලේ firmware හැර හැර අනිකුත් සියලු මෘදුකාංග එහෙම නැත්නම් වැඩසටහන් ධාවනය වීම සඳහා අවශ්‍ය සේවා මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දේ. ස්ථිරාංග හැර අනිකුත් සියලු වැඩසටහන් ධාවනය වීම සඳහා අවශ්‍ය සේවා මෙහෙයුම් පද්ධතිය මගින් ලබා දේ. right. හරි. ඊළඟට අපි මාතෘකාව ක්ලියර් ගන්න මෙහෙයුම් පද්ධති පරිණාමය. අපිට පරිගණකවල විතරක්ම නෙවෙයි මෙහෙයුම් පද්ධති තියෙන්නේ. ඔයාලගේ ජංගම දුරකථන වල Android මෙහෙයුම් පද්ධතිය තියෙනවා. ඊට අමතරව අපිට ඔය විවිධ මේ සංග්‍රහිත පරිපත භාවිතාවන උපාංග තියෙනවානේ. ප්‍රතිශෝධන යන්ත්‍ර තියෙන්න පුළුවන්. එතකොට රවුටර්, එතකොට ATM යන්ත්‍ර. ඒ වගේ කුඩා උපකරණ ඇතුලේ මෙහෙයුම් පද්ධතිය තියෙන්න පුළුවන්. හැබැයි hard disk එකක් පාවිච්චි වෙන්නේ ඒකේ මේ පරිපතේ ඇතුළටම කාවද්දලා තියෙන මෙහෙයුම් පද්ධතිය. හරි. right. අපි දැන් කතා කරන්න යන්නේ මේ මෙහෙයුම් පද්ධති පරිණාමය කියන කොටස. ඒ කියන්නේ අතීතයේ ඉඳලා මේ දක්වා මෙහෙයුම් පද්ධති පරිණාමය වුණේ කොහොමද කියන කාරණේ. ඒක පිටේ අපිට මේ යුග 4කට මේක වෙන් කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධති පරිණාමය. අපි එකිනෙක කතා කරමු. ලියන්න උත්තේ මේක ලොකු වැදගත්කමක් නැති හින්දා අපි කෙලින්ම මාතෘකාව ලියලා විස්තරය ලියලා යමු. වෙනම අර හතරම ලියලා ඉන්න ඕනේ නැහැ. එහෙනම් අපේ පළවෙනි යුගය ලියන්න අංක 1 ලියන්න මේක ඇතුලේ රේඛීය සැකසීම සහිත මෙහෙයුම් පද්ධති. රේඛීය සැකසීම කියලා විතරයි ලියන්නේ. රේඛීය සැකසීම. වරණ තුල කියන්නේ serial processing. රේඛීය සැකසීම serial processing. හරිද? අපිට දැන් මේ මුල්ම යුගයේදී මෙහෙයුම් පද්ධතියක් භාවිතා වුණේ නැහැ පරිගණකවල. හරි? පළවෙනි පරම්පරාව වගේ පරිගණකවල මෙහෙයුම් පද්ධතියක් මේ අද දක්ින්න තියෙන මෙහෙයුම් පද්ධතිය ඒ යුගයේ භාවිතා වුණේ නැහැ. ඒකට හැබැයි රේඛීය සැකසීමක් තමයි තිබුණේ. රේඛීය සැකසීම. ඒ කියන්නේ දැන් පරිගණකයේ මොන හරි සකස් කරගන්න එපා, අපි ප්‍රොසෙස් කරගන්න එපා. දැන් මෙහෙයුම් පද්ධතිය නැති නිසා අපි රේඛීය සැකසීමකින් තමයි අපේ කාර්යයන් ඉටු කරගත්තේ. මොකද මේ රේඛීය සැකසීමක් කියලා කියන්නේ?
රේඛීය සැකසීමක් කියලා කියන්නේ අපිට කරගන්න තියෙන කාර්යයන් ටික මෙන්න මේ විදිහට එකකට පසු එකක් ලෙස පෙළ ගස්වලා තියෙනවා. එතකොට සකසණය තියෙනවා මෙතන ප්‍රොසෙසර් එක. හරි. එයාට කියලා මේ එක කාර්යයකට පස්සේ අනිත් කාර්යය එන විදිහට මේ කාර්යයන් ටික කරගෙන අවසන් කරගන්නවා. මේකට අපි කියනවා රේඛීය සැකසීමක් කියලා. ඒ කියන්නේ මේ කාර්යය ඉවර වෙනකල්, ඒ කියන්නේ හිතන්නකෝ මේක ඇතුලේ දැන් කාර්යයක් තියෙනවා කියලා. මේ කාර්යය ඉවර වෙනකල් මෙයාව සකස් කරන්න බෑ. මේගොල්ලෝ බලා ඉන්නවා. මේගොල්ලන්ට බලා ඉන්න සිද්ධ වෙනවා. ඒතකොට මේක ඉවරනම මෙයා සකසනේ ගන්නවා. එයා ඉවර වෙනකල් මේ කාර්යයට අපිට යන්න විදිහක් නැහැ. වරකට එක කාර්යයක් තමයි ඒ කාර්යය පරිගණක වලට සිද්ධ කරන්න හැකියාව ලැබෙන්නේ. මොකද මේ මෙහෙයුම් පද්ධතියක් තිබුණේ නැති හින්දා අර එයාට සකසෙන්න කරන්න පුළුවන් එක කාර්යයක්. හරිද? ඒ කාර්යෙත් ඉවර වෙනකල් වෙනත් කාර්යයක් එයාට බාර ගන්න බෑ. තේරුණාද? right. මේකට අපි කියනවා රේඛීය සැකසීමක් භාවිත වුණ විදිය කියලා. මෙහෙයුම් පද්ධති තිබුණේ නැත්තේ මුල් යුගයේ. හරි. ලියන්නකො අපි මේකේ විස්තර තරු දාලා ලියමු පල්ලෙහාට. තරු දාලා ලියමු. පළවෙනි තරුව. මුල්ම පරිගණක සඳහා මේක පොඩ්ඩක් ලියන්න තියෙනවා. මේ පාඩමේ හුඟක් වෙලාවට ලියන ඒවා තමයි තියෙන්නේ. ඒක කම්මැලි දැනේ කරන්න දෙයක් නැහැ. මුල්ම පරිගණක සඳහා මෙහෙයුම් පද්ධතියක් භාවිතා නොවිය කියන එක වෙන පෑනකින් ලියන්න තියෙනවා. මුල්ම පරිගණක සඳහා මෙහෙයුම් පද්ධතියක් භාවිතා නොවිය. මුල්ම පරිගණක සඳහා රේඛීය මෙහෙයුම් පද්ධතියක් භාවිතා නොවිය. දෙවෙනි කාරණා. රේඛීය සැකසීමක් භාවිතා විය. රේඛීය සැකසීමක් භාවිතා විය. එනම් ඒකටම ලියන්න තියෙනවා. එනම් එක් අවස්ථාවකදී එක් කාර්යයක් පමණක් සිදු කරනු ලැබූ අතර එය අවසන් වූ පසු අනෙක් කාර්ය ආරම්භ විය. ඒක තමයි රේඛීය සැකසීමක් කියලා කියන්නේ. දැන් එහෙමද? දැන් මෙහෙයුම් පද්ධති තියෙනවා. දැන් එහෙම නෙවෙයි පුතේ. ඔය එක කාර්යයක් ඉවර වෙනකල් ඉන්න ඕනේ නැහැ පුතේ අනෙක් කාර්ය පටන් ගන්න. දැන් හිතන්නකෝ ඔයා සින්දුවක් අහා ඉන්නවා කියලා. දැන් සින්දුව අහලා ඉවර වෙනකල් ඉන්න ඕනේද ඔයාට මොන හරි ටයිප් කරන්න පටන් ගන්න වර්ඩ් වල එහෙම ඕනේ නැහැ. ඒක අහන අතරේම ඔයාට ඕන නම් ටයිප් කරන්න පුළුවන්. දැන් මෙහෙයුම් පද්ධති තියෙන හින්දා තමයි ඒක. හැබැයි ඉස්සර එහෙම වුණා නම් ඔයාට සින්දුව අහලා ඉවර වෙනකල්ම වෙන මොකුත් වැඩක් පටන් ගන්න බෑ. සින්දුව අහලා ඉවරනාට පස්සේ ඔන්න ඊළඟ වැඩේ පටන් ගන්නවා. ටයිප් කරන්න පටන් ගන්නවා ලියුමක්. ඒක ටයිප් කරලා ඉවර වෙනකල් ඔයාට ආයෙ සින්දුවක් අහන්න බෑ. ටයිප් කරලා ඉවරනාට පස්සේ ඔන්න සින්දුවක් පටන් ගන්නවා. හරි ඒ විදිහට තමයි ඒ මෙහෙම පද්ධතියක් නැති යුගයේ උනේ. රේඛීය සැකසීමක් තමයි භාවිත වුනේ. දැන් එහෙම නෙවෙයි. තුන්වෙනි එක. තනි පුද්ගලයෙකුගේ භාවිතය සඳහා පරිගණක නිර්මාණය විය. 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 හරි. දැන් ඊළඟට අහන්න උත්තේ. දැන් අපි පරිගණකයකින් යම්කිසි කාර්යයක් කරගන්න නම් එයාට උපදෙස් ලබා දීමක් කරන්න එපා. උපදෙස් ලබා දීමක් කරන්න ඕනේ. දැන් හැබැයි මෙහෙයුම් පද්ධතියක් තියෙනවා නම්
අපිට අපේ භාෂාවක් භාවිතා කරලා උපදෙස් ලබා දීමක් කරන්න පුළුවන්. එතකොට මෙහෙම පද්ධතිය ඒක පරිවර්තනය කරලා පරිගණකයට එයාගේ භාෂාවට හරවලා දෙනවා. හැබැයි ඒ කාලේදී මෙහෙම පද්ධතියක් තිබුණ නැති හින්දා මේ කාලේ මෙහෙම පද්ධතියක් තිබුණ නැති හින්දා අපේ පරිශීලකයින්ට එහෙම නැත්නම් software ලියන කට්ටියට අර පරිගණකයට දෙන උපදෙස් තියෙනවනේ. ඒවා කෙලින්ම පුතේ කම්පියුටරේ හાર્ඩ්වෙයාර් වලට රුඩාංග වලට දෙන්න සිද්ධ වුණා. රුඩාංග වලට තමයි කෙලින්ම ලියන්න ඕනේ. ඒක පරිවර්තනය කරන්න කෙනෙක් නෑ පුතේ. මොකද පරිවර්තනය කරන්න පරිවර්තක මෘදුකාංග අවශ්‍ය වෙනවා. පරිවර්තක මෘදුකාංග රන් වෙන්න නම් මෙහෙම පද්ධතියක් ඕනේ. මෙහෙම පද්ධතියක් නැති හින්දා පරිවර්තකයෝ රන් වෙන්නේ නෑ. කෙලින්ම යන්ත්‍ර භාෂාවෙන් කියන්නේ හાર્ඩ්වෙයාර් වලට බිංදුව එක පාවිච්චි කරලා තමයි මෘදුකාංග ලියන්න සිද්ධ වුණේ. පරිශීලකයින්ට එහෙම නැත්නම් ක්‍රමලේඛකයින්ට. හරි. එහෙනම් ඊළඟ කාරණේ ලියන්න පුතේ. ඊළඟ කාරණේ ලියන්න. පරිශීලකයින්ට හෝ ක්‍රමලේඛකයින්ට පරිශීලකයින්ට හෝ ක්‍රමලේඛකයින්ට පරිශීලකයින්ට හෝ ක්‍රමලේඛකයින්ට පරිශීලකයින්ට හෝ ක්‍රමලේඛකයින්ට ඍජුව පරිගණක දෘඩාංග වෙත ඍජුව පරිගණක දෘඩාංග වෙත උපදෙස් ලබා දීමට සිදුවිය. ඍජුව පරිගණක දෘඩාංග වෙත උපදෙස් ලබා දීමට සිදුවිය. දැන් එතකොට පුතේ මේ බිංදුව එකෙන් උපදෙස් ලබා දුන්නේ. ආයි කියන්නේ හරි මම ආයි කියන්නම්. ඒ කාරණේ ආයි කියන ආරම්භ පරිශීලකට හෝ ක්‍රමලේඛකට පරිගණක දෘඩාංග වෙත වෙනස් වුණාට කම නැහැ. පරිශීලකට හෝ ක්‍රමලේඛකට ඍජුව පරිගණක දෘඩාංග වෙත උපදෙස් ලබා දීමට සිදුවිය. පරිගණක දෘඩාංග වෙත උපදෙස් ලබා දීමට සිදුවිය. පරිශීලකට හෝ ක්‍රමලේඛකට ඍජුව පරිගණක දෘඩාංග වෙත උපදෙස් ලබා දීමට සිදුවිය. හරි. ඊළඟ කාරණය හතරවෙනිද නේද? දැන් තේ අර උපදෙස් ලබා දීම අපි දැන් බිඳුව එකේ කරන්නේ. දැන් කීබෝඩ් මවුස් නැහැ. මොකද මෙහෙම පද්ධතියක් නැහැනේ. එතකොට ඒකට මේ පරිගණකවල විශාල ස්විච් ප්‍රමාණයක් තිබුණා. ස්විච් වලින් තමයි උපදෙස් දෙන්නේ. ඒවා එහෙම කාලා දාලා බිඳුව එක හදාගන්නේ ස්විච් ඔන් ඔෆ් කරලා. ඒතර විශාල ස්විච් ප්‍රමාණයක් මේ පරිගණකවල භාවිතා වුණා. මොකද ඍජුව රුඩාංග වෙත බිඳුව එකෙන් උපදෙස් දෙන්න නම් විදුලි බලය එක බිඳුව කියලා හරවන්න ඕනේ. ඒගොල්ලෝ එහෙම තමයි උපදෙස් ලබා දුන්නේ. ඒ කියන්නේ විශාල ස්විච් ප්‍රමාණයක් ඒ කාලේ පරිගණකවල භාවිතා වුණා. මම නිකන් ඔයගලන්ට පෙන්නන්නම් ඉතින් විනාඩියක් දෙන්න. generation history ගමුද? මෙන්න මේ වගේ මම ඔයගලන්ට ෂෙයා එකක් කරන්නම් බලන්න. මේ බලන්න මෙන්න මේ වගේ විශාල ස්විච් ප්‍රමාණයක් භාවිත කරනවා. ඒවෙන් තමයි උපදෙස් ලබා දීම කීබෝඩ් මවුස් නැහැ නේද? right. මේ වගේ ස්විච් වලින් තමයි උපදෙස් ලබා දීම කරන්නේ. ඒක මම කිව්වේ නේද ඊළඟ කාරණේ කියන්න. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට ඊළඟ කාරණෙත් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට විශාල ස්විච් ප්‍රමාණයක් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට විශාල ස්විච් ප්‍රමාණයක් භාවිතා විය. විශාල ස්විච් ප්‍රමාණයක් භාවිතා විය. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට විශාල ස්විච් ප්‍රමාණයක් භාවිතා විය. මේ මේ කටපාඩම් කරන්න එහෙම යන්න එපා. විශේෂ අවධානයක් දෙන්න ඕනේ නැහැ මේවට. මේ ආරම්භය මේක සිලබස් එකේ තියෙන ඉන්න තමයි දෙන්නේ. ප්‍රශ්න වලට අහන එකක් නැති ඒ බොහෝ විට. ඒක බලාගෙන තියාගන්න. අන්තිම කාරණය රේඛීය සැකසීම කියන කොටසේ අන්තිම එක.
දැන් මේ කාලේ පරිගණකවල දත්ත ආදානය කරද්දි සහ ප්‍රතිදානය කරද්දි දැන් පරිගණකයකට අපි දත්ත ආදානය කරනවා එයා ප්‍රතිදානය කරනවානේ තොරතුරු ඒ අවස්ථාවේදී මේ ප්‍රොසෙසර් එක අලසව ඉන්නවා එයාට වැඩක් කරන්න බෑ අපිට දත්ත ආදානය කරන වෙලාවේදී ප්‍රතිදානය කරන වෙලාවේදී එයාට වෙන වැඩක් කරන්න බෑ අපිට එයා අලසව ඉන්නවා ඒ කියන්නේ ඵලදායිතාවයේ අවමයි. දැන් එහෙම නෙවෙයි. දැන් පරිගණකවල දැන් මෙහෙම පද්ධතිවල ඔයා දත්ත ආදානය කරද්දී එහෙම නැත්නම් ප්‍රතිදානය කරද්දී ඒ ක්‍රමලේඛය නතර වුණාට එයා වෙන ක්‍රමලේඛයක් අරන් ඒක කරනවා අපිට. හරි. දැන් හිතන්නකෝ ඔයා print out එකක් දෙනවා කියලා. එතකොට ප්‍රතිදානයක් යනවනේ. print out එක printerෙන් කොල එනවා එළියට. ඒ වෙලාවේ කම්පියුටරේ නතර වෙලා තියන්නේ නැහනේ. වෙන වැඩක් එයා කරනවා. ඔයාලට ඕන සින්දුවක් දාලා තිබුණොත් ඒක ඔයාලට ඇහෙනවා. හරි. ඒ කාලේ එහෙම බෑ අපේ print out එකක් එනවා නම් එහෙම නැත්නම් ටේප් එකකින් ප්‍රතිදානයක් දෙනවා නම් කම්පියුටරේ අලසව ඉන්නවා වෙන වැඩක් කරන්න බෑ යාට තේරුණාද මොකද මෙහෙම පද්ධතියක් නැති හින්දා මෙහෙම පද්ධතියක් තිබුණා නම් එයා ඒ වැඩේ යන අතරේ වෙන වැඩක් ගන්නවා අපිට RAM එකට අරගෙන ඒක ප්‍රොසෙසර් එකට කියලා සකස් කරනවා මෙහෙම පද්ධතිය නැතිද ඒක කරන්න බෑ ලියන්න ආදාන සහ ප්‍රතිදාන කාර්යයන් අතරතුරදී 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 සකසනය අලසව සිටි සකසනය අලසව සිටි සකසනය අලසව සිටි ආදාන සහ ප්‍රතිදාන කාර්යයන් අතරතුරදී සකසනය අලසව සිටි. තව එක කාරණයක් කියා ගන්නවද ඒකට? තව එකක් කියා ගන්න. මෙහෙයුම් කටයුතු සඳහා යන්ත්‍ර භාෂාව යොදා ගන්නා ලදී. 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 මේ තියෙන පුතේ ඒකට අදාළ පින්තූරයක්. දැන් ඔයාලට පේනවා දත්ත ආදානය කරන්න කාඩ් රීඩර් එකක් හරි ටේප් රීඩර් එකක් හරි අවශ්‍ය වෙනවා. එතකොට මේ පරිගණක වලට ඒ කාලෙදී දත්ත ආදානය කරෙත් විශේෂයෙන් අර ටේප් වල. එතකොට ඒකේ අර වැඩසටහනේ ඔයාලට කරගන්න ඕන වැඩසටහන් ටික එකක් පිටිපස්සේ එකක් විදිහට අර ටේප් රෙකෝඩර් එකේ සින්දු තියෙන්නේ පටියක. සේරම සින්දු එකපාර නෑනේ ඒකේ. එකකට පස්සේ එකක් නේ තියෙන්නේ. මේ විදිහට වැඩසටහන් ටික පෙළගස්වල තියෙනවා. එතකොට අර කම්පියුටරේ ටේප් රෙකෝඩරින් ඒවා ආදානය කරගෙන සකස් කරලා දෙනවා. හරි. අවුට්පුට් එකටත් පුතේ ටේප් එකකින් තමයි අවුට්පුට් එක ගන්නෙ. හරි. ටිකක් අගභාග වෙනකොට printer එකකින් ගන්නත් හැකියාව ලැබුණා. බොහෝ විට ටේප් එකකින් තමයි අවුට්පුට් එක ගන්නෙ පුතේ ඒගොල්ලෝ. අර තියෙන්නේ මේ magnetic tapes ඒවෙන් තමයි අවුට්පුට් එක ගන්නෙ. ඔයාලට මම කලින් පෙන්නපු පින්තූරේ අර magnetic tapes එකක් දකින්න ලැබුණා. පෙන්නන්නත් ඒක බලන්න. මේක බලන්න පුතේ අර මේ පැත්තක මේ හරියේ magnetic tapes තියෙනවා. ආදාන ප්‍රතිදාන සඳහා මේ tapes තමයි පාවිච්චි කරන්නේ. නේ? හරි. අපි එහෙනම් දෙවෙනි එකට යනවා පුතේ. දෙවෙනි යුගයට දැන් රේඛීය සැකසීම අවසන් නේ. මොකක්ද ඒක මතක තියාගන්න ඕනේ පුතේ? ඔයගොල්ලෝ මෙන්න මේ ටික මතක තියාගන්න හරි. මෙහෙයුම් පද්ධතියක් භාවිතා වුණේ නැහැ. මෙහෙයුම් පද්ධතියක් භාවිතා වුණේ නැහැ. පරිගණකය තුළට වැඩසටහන් එකකට පසු එකක් ලෙස ඒ කියන්නේ රේඛීය ක්‍රමයට ආදානය කරලා සකස් කරගත්තා. සකසණයට වැඩසටහන් එකකට පසු එකක් ලෙස එහෙම නැත්නම් රේඛීය ක්‍රමයට ආදානය කරලා
ඒවා සකස් කිරීම සිද්ධ කරනු ලැබුවා. ඒ ටික තමයි මතක තියාගන්න ඕන. හරි නේද? ඒ දෙක මතක තියාගන්න හැටි. ඊළඟට සරල කාණ්ඩ පද්ධති. සරල කාණ්ඩ පද්ධති. දෙවෙනි එක. මේ පාඩම අපිට ආසාවෙන් කරන්න පුළුවන් පාඩමක් නේ. මේ මුල් ටික අතීතයේ පරිණාමය ටික ඉවර කරගත්තා නම් හරිය. ඒ ටික තමයි ටිකක් කම්මැලි වගේ තියෙන්නේ. සරල කාණ්ඩ පද්ධති. ලියන්න ඉංග්‍රීසියෙන් simple batch processing system. सरल कांड पद्धति simple batch processing system. Simple batch processing system. හරි. දැන් අරන්තේ මේකෙදිත් ඔන්න මෙහෙයුම් පද්ධතියක් එනවා. සරල කුඩා මෙහෙයුම් පද්ධතියක් එනවා මේ යුගයේදී. මේ මෙහෙයුම් පද්ධතිය ආයුක්තයේ අර පරිගණකයේ ප්‍රයෝගීතාවය ඉහළ නංවන්න. දැන් කලින් ප්‍රයෝගීතාවය අවමයිත්‍යයි. එයාට වරකට එක කාර්යයක් කරන්න පුළුවන්. එක වැඩක දත්ත ආදානය කරද්දී අනිත් වැඩේ ගන්න විදියකුත් නැහැ. කම්පියුටරේ නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ සකසනේ නතර වෙලා තියෙනවා. ප්‍රතිදානය කරද්දාත් ඒත් සකසනේ නතර වෙලා තියෙනවා. වෙන වැඩක් එයාට කරන්න වෙන්නේ නැහැ. ඒක ඉවරනේ කල්ම බලයින්ද සිද්ධ වෙනවා. ඒකට මේකෙදි ඒ වගේ දෙයක් නෙමෙයි කරන්නේ. මේකෙදි මේ වැඩසටහන් කාණ්ඩ වශයෙන් ටේප් පටියක ඇතුළත් කරලා තියෙනවා. ටේප් පටියක ඇතුළත් කරලා තියෙනවා. ඒ ටේප් පටිය ආදානය වෙලා පරිගණකයට එක වැඩසටහනේ කාණ්ඩ වෙන වෙනම ආදානය කර ගන්නවා. දැන් අර ප්‍රතිදානයක් ගනිද්දි දැන් එක වැඩසටහනක ප්‍රතිදානයක් ගනිද්දි ඒක යා වෙනම ටේප් පටියක ලියනවා. වෙනම ටේප් පටියක ලියනවා. හරි. එතකොට ආදානයන්නේ එක ටේප් පටියක අරක වෙනම ටේප් පටියක ලියලා ගන්නවා. මේකදී ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. පොඩ්ඩක් ලියන්නත් මම කියන්නේ. එහෙම ලියන්න. පරිගණකයේ පළවෙනි කාර්යය. පරිගණකයේ උපයෝගීතාවය වැඩි කර ගැනීම සඳහා 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 සරල මෙහෙයුම් පද්ධතියක් භාවිතා විය. සරල මෙහෙයුම් පද්ධතියක් භාවිතා විය. පරිගණකයේ උපයෝගීතාවය වැඩි කර ගැනීම සඳහා සරල මෙහෙයුම් පද්ධතියක් භාවිතා විය. දෙවෙනි තරුව චුම්බක පටි තුල වැඩසටහන් චුම්බක පටි තුල වැඩසටහන් පටිගත කරන ලද අතර චුම්බක පටි තුල වැඩසටහන් පටිගත කරන ලද අතර මෙහෙයුම් පද්ධතිය මගින් චුම්බක පටි තුල වැඩසටහන් පටිගත කරන ලද අතර මෙහෙයුම් පද්ධතිය මගින් එම වැඩසටහන් වරකට එක බැගින් සකසනයට ලබා දේ. වරකට එක බැගින් සකසනයට ලබා දේ. වරකට එක බැගින් සකසනයට ලබා දේ. ඒකට බලන්න තියෙන්නේ. වැඩසටහන ධාවනය වී අවසන් වූ පසු
වැඩසටහන ධාවනය වී අවසන් වූ පසු වැඩසටහන ධාවනය වී අවසන් වූ පසු එහි ප්‍රතිදානය වැඩසටහන ධාවනය වී අවසන් වූ පසු එහි ප්‍රතිදානය වෙනත් චුම්බක පටියක එහි ප්‍රතිදානය වැඩසටහන ධාවනය වී අවසන් වූ පසු එහි ප්‍රතිදානය වෙනත් චුම්බක පටියක එහි ප්‍රතිදානය වෙනත් චුම්බක පටියක එහි ප්‍රතිදානය වෙනත් චුම්බක පටියක වෙනත් චුම්බක පටියක ලියා ඊළඟ වැඩසටහන ප්‍රවේශ කරගනි. වෙනත් චුම්බක පටියක ලියා ඊළඟ වැඩසටහන ප්‍රවේශ කරගනි. වෙනත් චුම්බක පටියක ලියා ඊළඟ වැඩසටහන ප්‍රවේශ කරගනි. හරි මේක පිටේ පරිශීලකයාට දෘඩාංග වෙත ඍජුව ප්‍රවේශ වීම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මෙහෙම පද්ධතියක් තියෙනවනේ. එයාට දෘඩාංග වෙත ඍජුව ප්‍රවේශ වෙන්න අවශ්‍ය නැහැ. මෙහෙම පද්ධතිය හරහා අතුරු මොහොතකින් යන්න පුළුවන්. මේ කියන්නේ මේ හાર્ඩ්වෙයාර් එකට ඍජුව ප්‍රවේශ වීම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි එකක් ලියන්න. පරිශීලකයාට ඊළඟ කාරණය. පරිශීලකයාට සකසනය වෙත පරිශීලකයාට දෘඩාංග වෙත ඍජුව ප්‍රවේශ වීම අවශ්‍ය නොවේ. පරිශීලකයාට දෘඩාංග වෙත ඍජුව ප්‍රවේශ වීම අවශ්‍ය නොවීය. පරිශීලකයාට දෘඩාංග වෙත ඍජුව ප්‍රවේශ වීම අවශ්‍ය නොවීය. හරි මෙන්න මේ විදිහට තමයි ඒකේ සිද්ධ වෙන්නේ. මේ චුම්බක පටි සහ කාඩ් ඒ කියන්නේ අපි කියන මේ පංච් කාඩ් කියලා සිදුරුපත් ඒවෙන් තමයි දත්ත ආදානය කිරීම සිද්ධ වෙන්නේ. මේ වගේ චුම්බක පටි තමයි යොදාගන්නේ. right. හරි යුග දෙකක් අවසන් කරලා තියෙනවා. අපි එහෙනම් තුන්වෙනි එකට යමු යුග හතර ඉවර කරලා දාමු ඊට පස්සේ අපිට පාඩමට යන්න පුළුවන්. ඉස්සලා යුග හතර. ඔව් සිකුරාදා රෙකෝඩ් එක දානවා පුතේ. සිකුරාදා රෙකෝඩ් එක දානවා. මේක කරන්න ඕනේ පුතේ මේ ඕනම පන්තියක මේක කරනවා. මේ ටික කරලා තමයි ඊළඟ අපේ මූලික කොටස් වලට යන්න වෙන්නේ. right. මේක ඉතින් පොඩ්ඩක් කම්මැලි කරන්න දෙන්නේ. හරි තුන්වෙනි එක ලියන්න. බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. multi program batch systems. Multi program batch systems. බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති. හරියට විස්කුරාද දානවා කියලා. හරි ඔන්න අහගන්න තේ මේක. මේ තියෙන තේ මේ නූතන මෙහෙයුම් පද්ධති වල අද අපි භාවිතා කරන මෙහෙයුම් පද්ධති වල ආරම්භක අවස්ථාව මේ යුගයේ තමයි සිද්ධ වුනේ. මේ බහු ක්‍රමලේඛිත කාණ්ඩ පද්ධති කියන්නේ මේ වර්තමාන මෙහෙයුම් පද්ධති වල ආරම්භක අවස්ථාව. හරිද? මේකෙදි මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් බලා ගන්න. පරිගණකයේ තුලදී ප්‍රධාන මතකයක් භාවිතා වුණා.
ඒ කියන්නේ RAM එකක්. ප්‍රධාන මතකය කියන්නේ RAM එකටනේ. RAM එකක් එහෙම නැත්නම් ප්‍රධාන මතකයක් භාවිතා වුණා. එතකොට සකසණය තියෙනවා. මේ තියෙන්නේ ඔයාගේ වැඩසටහන් ටික. ඔයා ධාවනය කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන් ටික. දැන් කලින් අවස්ථාවල පුතේ මේ වැඩසටහන් ඔයාලට ධාවනය කරන්න අවශ්‍ය නම් ඒක කරන්න හැකියාව ලැබුණේ රේඛීය ක්‍රමයකට. ඒ කියන්නේ එක වැඩසටහනක් සකසනයට යවලා එයා සකස් කරලා ඉවරනාට පස්සේ ඊළඟ වැඩසටහන සකසනයට යවලා සකස් කර ගන්නවා. හැබැයි මෙන්න මේ මෙහෙයුම් පද්ධති වල එහෙම අවශ්‍යතාවයක් නැහැ පුතේ. මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. හරිද? මේ වැඩසටහන් ටික ගන්නවා පුතේ RAM එකකට. RAM එක ඇතුළට ගන්නවා. මෙහෙම. හරි? RAM එක කොටස් වලට බෙදලා තියෙන්නේ. ඒක ඇතුළට ගන්නවා මේ වැඩසටහන් වල සම්පූර්ණ හරි කොටස් ටික ගන්නවා. අරගෙන පුතේ මේ එක කොටසක් යවනවා සකසනයට. සකසනයට යවලා එයා දැන් සකස් කරනවා. සකසනයට යවලා සකස් කරනවා. ටික වෙලාවක් සකස් කරාට පස්සේ ඒක අහපව් RAM එකට අරගෙන ඊළඟ එක යවනවා සකසනයට. ඒකත් සකස් කරලා ටික වෙලාවක් ගියාට පස්සේ සකස් කරන්න ඇරලා ටික වෙලාවක් ගියාට පස්සේ එයාවත් අරගෙන ඊළඟ එක යවනවා මේක. මෙහෙම මේක චක්‍රීයව කරනවා. වේගින් කරනවා. එතකොට අපිට පේන්නේ මේ වැඩසටහන් හතරම එකපාර රන් වෙනවා වගේ. මෙයාගේ වේගය වැඩි හින්දා අපිට පේන්නේ වැඩසටහන් හතරම එකපාර රන් වෙනවා වගේ. හරි? හැබැයි එහෙම නෙවෙයි වෙන්නේ. එක කොටසක් සකසණය අරගෙන රන් කරනවා ආයෙ මෙතෙන්ට දෙනවා. ඊළඟ වැඩසටහනේ කොටසක් ගන්නවා රන් කරනවා ආයෙ මෙතෙන්ට දෙනවා. RAM එකට දෙනවා. ඊළඟ වැඩසටහනේ කොටසක් ගන්නවා RAM එකට. මේක මේ ආයතේ මෙන්න මේ බහු ක්‍රමලයකට කාණ්ඩ පද්ධති වල. බහු ක්‍රමලයකට කියන්නේ ක්‍රමලයක හුඟක් එයාට එකපාර රන් කිරීමේ හැකියාව ලැබුණා. අර කලින් එහෙම බෑනේ පුතේ. කලින් එක ක්‍රමලයකයයි එකවරකට සකසණයෙන් ධාවනය කරන්න හැකියාව තියෙනවා. නමුත් දැන් මේකෙදී ක්‍රමලයක කීපයක් රන් කරන්න හැකියාව තියෙනවා. ඒ කොහොමද පුතේ? RAM එකට වැඩසටහන් ටික දාගෙන වරකට එක වැඩසටහන දෙනවා සකසණයට. එයා ඒක සකස් කරන අතරේ ටික වෙලාවකින් අහපව ගන්නවා ඊළඟ වැඩසටහන දෙනවා. එතකොට අපිට අර ඇත්තටම සිද්ධ වෙන්නේ එක වැඩසටහනක් ධාවනය වුණාට පේන්නේ ඔක්කොම එකපාර රන් වෙනවා වගේ. මේකදී මේ RAM එකක් ආවොත් ලියන්නකෝ. දැන් තියෙන ටිකයි නූතන මෙහෙයුම් පද්ධති වල ආරම්භක අවස්ථාවයි. 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 ඒකේ අර්ථය පළවෙනි උත්තේ නූතන මෙහෙයුම් පද්ධති වල ආරම්භක අවස්ථාව. දෙවෙනි එක ප්‍රධාන මතකය කියන්නේ RAM එක ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කර ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කර ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කර වැඩසටහන් කීපයක් ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කර වැඩසටහන් කීපයක් එකවර මතකය තුල ගබඩා කර ගනි. ප්‍රධාන මතකය කොටස් වලට වෙන් කර වැඩසටහන් කීපයක් එකවර මතකය තුල ගබඩා කර ගනි. දැන් ඔන්න පුතේ. දැන් මෙන්න මෙයාගේ මේ දැන් මේක ඇතුලේ රන් වෙන වැඩසටහන තියෙනවනේ. එයාගේ ආදාන හරි ප්‍රතිදාන හරි කාර්යයක් වෙනුවෙන් ඒක නතර කරන්න ඕන. දැන් සකසනේ ඇතුළේ මොකක් හරි ප්‍රොසෙස් වෙනවා නම් වැඩසටහනක් ඔයා ඒ වැඩසටහනට අදාළ දෙයක් ආදානය කරනවා නම් කීබෝඩ් එකෙන් හරි එහෙම නැත්නම් ඒකට අදාළ දෙයක් ප්‍රතිදානය කරගන්නවා නම් ප්‍රතිදාන උපාංගයකින් මෙයා ඒක නතර කරන්න ඕන. සාමාන්‍ය සකසනයක නතර කරනවා. මොකද ආදානයක් කරද්දී ඒ වැඩසටහන අදාළ එයාට ඒක කර ඉන්න බෑ. එයා ඒක නතර කරනවා සකසනේ. නතර කරද්දී එයා අපෝ RAM එකට යවනවා. RAM එකට යවද්දී දැන් කලින් යුගවලදී සකසනේ අලසව හිටියා. දැන් වැඩක් කරන්න බෑ. අර ආදානකාරය හෝ ප්‍රතිදානකාරය ඉවරනකල් මොකුත් වැඩක් කරන්න බෑ. දැන් එහෙම නෙවෙයි. දැන් බහුක්‍රමලයකින් පද්ධතිය ඇවිල්ලා තියෙන්නේ. මෙයා මේකෙන් එළියට ගිය ගාම මේ වෙන වැඩසටහන් ටිකක් මේකේ තියෙනවා RAM එකේ පුතේ. අන්න ඒ කෙනෙක් ගන්නවා සකසනේ. ඒතකොට මෙයාගේ ආදානකාරය හරි ප්‍රතිදානකාරය හරි ඉවර වෙනකල් එයා අනික් කාර්යයන් කරනවා. මේ ටික කරනවා. තේරෙනවද නේද? එයාගෙත් මොකක් හරි ආදාන කාර්යයක් හරි ප්‍රතිදාන කාර්යයක් හරි ආවොත් එහෙම
එයාව තහපෝ RAM එකට දාලා වෙන කෙනෙක් ගන්නවා. එතකොට අර සකසනේ අලසෝ ඉන්න එක මොකද වෙන්නේ පුතේ? අඩු වෙනවා. එයා නිකන් ඉන්න වෙන්නේ කොයි වෙලෙත් වැඩ කරන්න වෙනවා. මෙහෙම පද්ධතිය ආවින් තමයි ඒක වෙන්නේ. ලියන්න. ආදාන හෝ ඊළඟ කාරණේ ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් නිසා ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් නිසා ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් නිසා පවතින වැඩසටහන නතර කළ විට ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් නිසා පවතින වැඩසටහන නතර කළ විට පවතින වැඩසටහන නතර කළ විට පවතින වැඩසටහන නතර කළ විට මෙහෙයුම් පද්ධතිය මොකද කරන්නේ? මෙහෙයුම් පද්ධතියක ඉන්නවනේ දැන්. මෙහෙයුම් පද්ධතිය ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් නිසා පවතින වැඩසටහන නතර කළ විට පවතින වැඩසටහන නතර කළ විට මෙහෙයුම් පද්ධතිය මෙහෙයුම් පද්ධතිය වෙනත් වැඩසටහනක් මෙහෙයුම් පද්ධතිය වෙනත් වැඩසටහනක් සකසනය තුළට යවා ක්‍රියාත්මක කරවයි. මෙහෙයුම් පද්ධතිය වෙනත් වැඩසටහනක් සකසනය තුළට යවා ක්‍රියාත්මක කරවයි. මෙහෙයුම් පද්ධතිය වෙනත් වැඩසටහනක් සකසනය තුළට යවා ක්‍රියාත්මක කරවයි. හරිද? හරි, ඒකත් ඉවරයි. දැන් මතකද යුග 3 මුල්ම යුගයේදී මෙහෙයුම් පද්ධතියක් තිබුණේ නැහැ. රේඛීය ක්‍රමයට තමයි වැඩසටහන් ධාවනය වුණේ. ඒ කියන්නේ එකකට පසු එකක් ලෙස වරකට එක බැගින් එයා වැඩසටහන් ධාවනය කරනවා. එතකොට ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් සිද්ධ වුණොත් එහෙම ඒ කියන්නේ ඔයා කීබෝඩ් එකෙන් කීබෝඩ් එක පාවිච්චි වෙන්නේ නැහනේ. දත්ත ආදානය කරන්න එපයි වැඩසටහන් වලට නේද? ඔයාට වැඩසටහනක් ඕපන් කරගත්තාම ඒකට දත්ත ආදානය කරනවනේ ඒක දිහා බලා ඉන්නේ නැහනේ. ඒකේ මොන හරි ප්‍රතිදානක් ගන්නව නේද? printer-එන් හරි මොකෙන් හරි. අන්න ඒ වගේ දෙයක් වුණොත් සකසනය ඒ වැඩසටහන නතර කරනවා වෙන වැඩක් පටන් ගන්නෙත් නැහැ. මෙහෙම පද්ධතියක් නැති හින්දා. දෙවෙනි එකේදීත් ඒ වගේම දෙයක් තමයි වෙන්නේ. මේ වෙනසකට තියෙන්නේ මේ එක එක වැඩසටහනේ කාණ්ඩ. කියන්නේ එක් වැඩසටහනක සම්පූර්ණම වැඩසටහනම ටේප් එකේ නෑ. හරිද? සම්පූර්ණ වැඩසටහනම ටේප් එකේ නෑ. එක් වැඩසටහනේ කාණ්ඩ ටේප් එකට දාලා තියෙනවා. එතකොට දැන් එක වැඩසටහන කාණ්ඩයක් එයා ඇතුළට ගන්නවා. ඒක සකස් කරලා ඒකේ ප්‍රතිදානයක් තියෙනවා නම් ඒක වෙනම ටේප් එකක ලියනවා. ඊට පස්සේ අනිත් වැඩසටහනේ කාණ්ඩය තමයි ඊළඟ ටේප් එකේ ඊළඟට තියෙන්නේ. එහෙම කාණ්ඩ වශයෙන් එයා ඇතුළට ගන්නවා. හැබැයි මේ අර ආදාන ප්‍රතිදාන කාර්යයක් වුණොත් නතර කරන්න වෙනවා. RAM එකක් නැහැනේ. මේ පද්ධතියෙන් ගන්න වෙන එකක් නැහැ. ඊළඟට මේකෙදි තුන්වෙනි එකේදී බහු ක්‍රමලේඛ කාණ්ඩ පද්ධතියකදී RAM එක තියෙනවා. වැඩසටහන් කීපයක් RAM එකට ගන්නවා. එක වැඩසටහනක් සකසනයට යවනවා. එයා ඒක සකස් කරනවා. ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් ආවොත් ඒ වැඩසටහන ප්‍රොසෙසරේ නතර කරනවා. එතකොට RAM එකේ තියෙන වෙන එකක් අරගෙන ප්‍රොසෙසරේට කරන්න පුළුවන්. අනිත් ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්. ඒක තාම මුලනේ. නිකන් එයාගෙන යන්න. හතර අන්තිම එක පුතේ. මේකට පුතේ පින්තූරයක් තියෙනවා. ඒකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. ඒ බලන්න. මෙන්න මේ පින්තූරය. මෙතන ප්‍රෝග්‍රෑම් හතරක් තියෙනවා පුතේ. A B C D කියලා වට මෙන්න මෙතන පේනවා. හරි? මේ තියෙන්නේ ප්‍රෝග්‍රෑම් හතර A B C D. එතකොට පුතේ දැන් මේ A ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දි මෙතන රන් වෙනවනේ. අනිත් ප්‍රෝග්‍රෑම් මොකොත් රන් වෙන්නේ නැහැ පුතේ. BC ප්‍රෝග්‍රෑම් රන් වෙන්නේ නැහැ. ABC විතරයි තියෙන්නේ. BC ප්‍රෝග්‍රෑම් රන් වෙන්නේ නැහැ. එතකොට ටික වෙලාවකින් B ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න පටන් ගන්නවා RAM එකෙන්. එතකොට අනිත් දෙක රන් වෙන්නේ නැහැ. ඊට පස්සේ C ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්න ගන්නවා. එතකොට අනිත් දෙක රන් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ wait කියන්නේ RAM එකට වෙලා බලාගෙන ඉන්නවා. හරි? ඊළඟට පුතේ ආයෙ පටන් ගන්නවා පුතේ. A ප්‍රෝග්‍රෑම් එක, ආයෙ B ප්‍රෝග්‍රෑම් එක, ආයෙ C ප්‍රෝග්‍රෑම් එක. ඔහොමම මේක වේගෙන් ක්‍රියාත්මක වෙනකොට පුතේ ඔයාලට හිතෙන්නේ මේ වැඩසටහන් තුනම එකට රන් වෙනවා වගේ. හැබැයි රන් වෙන්නේ A B C. A B C. ඒ වගේ. Aම රන් වෙලා ඉවර වෙන්නේ නැහැ. තේරෙනව නේද? හරි අන්තිම එක ලියන්නේ කාල විභාජන පද්ධති. කාල විභාජන පද්ධති. හතර.
කාල විභාජන පද්ධති. කාල විභාජන පද්ධති. time sharing systems. time sharing system. time sharing systems. Itu daya kurang enak bude. Lebaran, time sharing system. අපිට මම කලින් එකේදී කිව්වේ මේ මෙහෙමයි කලින් එකේදී සිද්ධ වුණේ මේ බහු ක්‍රමලේඛ පද්ධතිවල අර ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් සිද්ධ වෙද්දී සකසනය ඒ කාර්ය නතර කරනවානේ. ඒ වැඩසටහන නතර කරාම එයාට අලසව ඉන්න දෙන්නේ නැහැ වෙන එකක් රැම් එකෙන් අරන් දෙනවා. එහෙම තමයි සිද්ධ වුණේ. අර මේකෙදි වෙන්නේ අරයා ආදාන හෝ ප්‍රතිදාන කාර්යයන් මොකුත් බලන්නේ හැමෝටම සමාන කාලයක් දීලා තියෙනවා සකසනේ. සකසනේ කාලයෙන් සමාන කාලයක් දීලා තියෙනවා. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට තප්පර 2ක් කියලා. ඒතකොට එක වැඩසටහනකට තප්පර 2යි. ඊළඟට තව තප්පර 2ක්. ඊළඟට තව තප්පර 2ක්. ඊළඟට තව තප්පර 2ක්. ආය මොලේකට තප්පර 2ක්. ආය ඊළඟට තප්පර 2ක්. කොහොමම වැඩසටහන් අතරේ සමානව සකසනේ කාලය බෙදලා දීලා තියෙනවා. ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන කාර්යයක් වෙනකල් ඉන්නේ නතර වෙන්න. හරිය නිතරම මේ කාලය සමානව බෙදාගෙන වැඩ කරනවා අරගොල්ලෝ අතරේ. මෙන්න මේ පින්තූරය බලන්න පුතේ. හරි ඔය මැද තියෙන දේ CPU එක වටේ ඉන්න පරිශීලකගේ හරි ප්‍රෝග්‍රෑම් හරි එතකොට මේ CPU එකේ ටයිම් එක කැරකෙනවා පුතේ. ඒක එක්කෙනෙකුට වෙලාව දුන්නාම ඒක එක්කන් දෙනවා. ඒගොල්ලන්ට දැනෙන්නේ නැහැ පුතේ මේ ප්‍රෝග්‍රෑම් වලට දීපු ටයිම් එක වෙන ප්‍රෝග්‍රෑම් එකකට ගියා කියලා ස්පීඩ් එකකින් හින්දා. කොහොම හරි කරගිලා ආයේ එයාට මිනවා. ඒතර ඒ වේගෙන් හින්දා දැනෙන්නේ ටයිම් එක වෙන කෙනෙකුට ගියා කියලා පුතේ. ලොකු අවබෝධයක් ඕනේ නැත්තේ මේක ගැන මේ සරලව මතක තියාගන්න නේ. යන්න ඉන්නේ. ක්‍රමලේඛ කීපයක් අතර පළවෙනි එකේ ක්‍රමලේඛ කීපයක් අතර සකසනේ කාලය ක්‍රමලේඛ කීපයක් අතර සකසනේ කාලය බෙදා ගැනීම සඳහා ක්‍රමලේඛ කීපයක් අතර සකසනේ කාලය බෙදා ගැනීම සඳහා ක්‍රමලේඛ කීපයක් අතර සකසනේ කාලය බෙදා ගැනීම සඳහා මෙම මෙහෙයුම් පද්ධති හඳුන්වා දෙන ලදී. ක්‍රමලේඛ කීපයක් අතර සකසනේ කාලය බෙදා ගැනීම සඳහා මෙම මෙහෙයුම් පද්ධති හඳුන්වා දෙන ලදී. අපිට මෙන්න මේ වචන ලියා ගන්න මේක ඉස්සරහදී කියලා දෙනවා නේ. දැන්ම අවශ්‍ය නැහැ. संदर्भ सूचय क्रियात्मक विय ඒක ඉස්සරහට කියලා දෙනවා මොකක්ද කියලා ඒ පාඩමේදී संदर्भ सूचय මේකෙම තව කොටසක් संदर्भ सूचय ක්‍රියාත්මක විය संदर्भ सूचय ක්‍රියාත්මක විය අන්තිම එක වැඩසටහන් කීපයක් ප්‍රධාන මතකයේ තැන්පත් කරගන්නා ලද අතර වැඩසටහන් කීපයක් ප්‍රධාන මතකයේ තැන්පත් කරගන්නා අතර ඒ සෑම වැඩසටහනකටම සකසනේ කාලය
ඒ සෑම වැඩසටහනකටම සකසනේ කාලය සමානව ලබා දෙන ලදී. ඒ සෑම වැඩසටහනකටම සකසනේ කාලය සමානව ලබා දෙන ලදී. ඒ සෑම වැඩසටහනකටම සකසනේ කාලය සමානව ලබා දෙන ලදී. සමානව ලබා දෙන. හරි. දැන් පරිගණක පරිණාමයේ යුග හතරක් කතා කරා. මුල්ම එක තමයි රේඛීය සැකසීම. රේඛීය සැකසීමේ සිද්ධ වෙන්නේ වැඩසටහන් එකකට පසු එකක් ලෙස සකසනයට අරගෙන සකස් කරලා දෙන එක. එක කාර්යයක් ඉවර වෙනකල් වෙන කාර්යයකට පටන් ගන්න බෑ ඉතින්. ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් සිද්ධ වෙනකොට සකසනේ අලසව ඉන්නවා වෙන එකක් පටන් ගන්න බෑ. ඊළඟට දෙවෙනි එකේදී සරල කාණ්ඩ පද්ධතියක් ක්‍රියාත්මක වුණේ. ඒකෙදිත් මේ චුම්බක පටි භාවිතයේ වැඩසටහන් කාණ්ඩ වශයෙන් පරිගණකයට ආදානය කරා. ඒ එක කාණ්ඩයක් අවසාන වෙද්දී ඒකට අදාළ ප්‍රතිදානය වෙනම ටේප් එකක ලියලා දුන්නා. එතකොට ඒ ටේප් එකේම තව වැඩසටහන කාණ්ඩයක් තියෙනවා ඒක රන් කරනවා. ඒ ටේප් එකේම තව වැඩසටහන කාණ්ඩයක් තියෙනවා එහෙම එක දිගට යනවා. හරි. ඊළඟ තුන්වෙනි එකෙදී බහුක්‍රම ලේඛිත පද්ධතිය. ඒකෙදී RAM එකක් භාවිතා වුණා. නූතන මෙහෙයුම් පද්ධතියේ ආරම්භක අවස්ථාව වැඩසටහන් කීපයක් RAM එකට ගන්නවා. ඒකෙන් එකක් සකසනය රන් කරනවා. ආදාන හෝ ප්‍රතිදාන කාර්යයක් ආවොත් සකසනය ඒ වැඩසටහන අතර කරලා නිකන් ඉන්නේ. RAM එකේ තියෙන වෙන වැඩසටහන් කරගෙන රන් කරනවා. අන්තිම එකේ කාල විභාජන පද්ධති. ඒකෙදී වැඩසටහන් කීපයක් සකසනය ගන්නවතේ අරගෙන ඒ වැඩසටහන් අතරේ සකසනේ කාලය සමානව බෙදලා දෙනවා. අපි හිතමුකෝ වැඩසටහන් 4යි තියෙන්නේ කියලා. එතකොට සකසනේ කාලයේ 4කට බෙදනවා. 4කට බෙදලා එක වැඩසටහනකට ඒක කාලය ගානේ දෙනවා. එක කාලයක් දුන්නාම ඒක ඉවරන ගාම ආය ආදාන ප්‍රතිදාන ගැන බලන්නේ ඊළඟ වැඩසටහනට යනවා. ඒක ඉවරනම ඊළඟ වැඩසටහනට යනවා. ආය මුළු වැඩසටහනට එනවා 4කට පස්සේ. ඒක ඉක්මනට මේක කරන්න හින්දා වෙනසක් තේරෙන්නේ නැත්තේ එකම වැඩසටහන ගන්නවා වගේ තියෙනවා. හරි ඔය ටික තමයි සරල ටික මේ සරල අදහස මම මේ කරපු කොටසේ.